පාසල් නම් භාගයයි මාසයකට වඩා රෙදි සෝදයි. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම අරබයි. නැවින් 150ක් මුහුදේ ගිලියයි. සංචරණ සීමා තිබේදී අදත් කොළඹට රථවාහන රැසක්. වාහන පරීක්ෂාවට පොලිසියෙන් නව ක්‍රමවේදයක්. දෙවැනි දිනටත් නිරෝධායන රීති කැඩූ පිරිස 10 ඉක්මවයි. රුපියල් 5000 දීමනාව ලබාදීම ඇරබෙයි. ණය ගනුදෙනුකරුවන්ට සහන සැලසෙන වැඩපිළිවෙලක් මහ බැංකුවෙන්. කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් සමග මරණ ගණන 1500 ඉක්මවයි. චීනයේ සිනෝවැක් කොවිඩ් මර්ධන එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ බීජවලට එරෙහිව සටන් කරනවා කියලා. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගැලවුම්කාර සමාගම විසින් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. නාවික හමුදාව පැවසුවේ ඒ අතරතුර නෞකාවේ 50%ක් පමණ ගිලී ගොස් ඇති බවයි. කොළඹ වරයට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම්ලා තිබියදී ඉකුත් මැයි 20 වෙනිදා MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දිය විරලාරක්ෂක බලකායේ සහයෙන් දින 10කට පමණ පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වුණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වීමේ අවධානමක් පවතින බවයි. ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යා යුතු බවට එහිදී යෝජනා වී තිබුණා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිවරයාට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. ආපු ටීම් එකේ 3 දෙනෙක් නැවට ඇතුල් වෙලා තිනවා. නැව ගිලන තත්වයට පත් වෙනවායි කියලා මේ නවතම තත්වය. යම් විදියකින් එහෙම නැව ගිලන තත්වයක් ඇති වුණොත් දැන් මේ වගේම පරිසර හානියක් වුණා වගේ තෙල් ටික ගියොත් ලොකු පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි සර්ගේ උපදේශ අනුව අද අපි තීන්දුවක් ගන්න වෙනවා මේ නැව ගැඹුරු මුහුදට අරගෙන යනවාද කියන. පොලිටිකල් ඉෂුව එකක් නෑ මේ. පොලිටික්ස් ගාව ගන්න එපා මේක. මොකද්ද අපිට තියෙන ඩැමේජ් එක ඒක නැති කරගන්නේ කොහොමද? ඒක එක්ස්පර්ට්ස්ලා ඉන්නෝනේ මේකේ. දැන් ඒ එක්ස්පර්ට්ස්ලා කවුද? ඒ සංවිධාන වලින් වහාම කියන්න ඕන මෙන්න මේක තමයි රෝඩ් මැප් එක. මේක තමයි විය යුත්තේ කියලා. ඒක තමයි අපිට එතකොට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒකට ඩිසිෂන් එක දෙන්න ඕන රෙස්පොන්සිබල් ආයතන කීපයක් තියෙනවනේ. ඒ ආයතන වලින් මනටම ඩිසයිඩ් කරන්න මේකට කළ යුත්තේ මොකක්ද කියන එක. මේ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගැලවුම්කාර සමාගම අද පෙරවරුවේ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කළා. නෞකාවේ පිටුපස කොටසේ ඇති ජල කාන්දුව හේතුවෙන් මේ වන විට නෞකාව 50%ක් පමණ ගිලී ගොස් ඇති ආකාරයයි මේ. විශේෂයෙන්ම බංකර් තෙල් මේ නැවෙන් පිටතට නොයා තිබීම තමයි තාමත් වැදගත් වෙන්නේ. මොකද මුහුද සහ වෙරළ අපිට ආරක්ෂා කරගන්න ඕනේ. පරිසරය පැත්තෙන් ගත්තොත් තෙල් කාන්දුවක් කියන එක ඇත්තටම අපිට මේ වෙලාවේ අපේ රටක් හැටියට අපිට දරා ගන්න බැරි වෙයි. බෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව පසු කර තිබෙනවා. ඒ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. මේ අතර කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් පෙන්눔 කරන බැවින් රෝහල්වල ඔක්සිජන් සැපයුම ඉහළ දැමීමට පියවරගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම මරණ සිදුව තිබුණේ පසුගිය මැයි 20 වනදා සිට ඊයේ දිනය දක්වා අතර කාලයේදී. ඉන් 7 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර වැලිකඩ බන්ධනාගාර රෝහලින්ද කොවිඩ් මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාවත් පසු කර තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ අතරට පිරිමි පුද්ගලයන් 31 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු අයත්. යම් ප්‍රතිශතයකට ඔක්සිජන් අවශ්‍යතාවය අනිවාර්යයෙන් තියෙනවා. මේක අර ඒ රෝගීන්ගේ රෝග ලක්ෂණ, ඒ රෝගීන්ගේ තියෙන අනිකුත් රෝග තත්ත්වයන්, වයස ආදී සියල්ල අනුව තමා මේක තීරණය වෙන්නේ. නමුත් අපිට ලැබිලා තියෙන දත්ත අනුව මීට පෙර කාලවලට සාපේක්ෂව මෙහි අවශ්‍යතාවය වැඩි බව තේරුණ නිසාම ඒ අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීමේ කටයුත්ත තීව්‍ර කරලා තියෙනවා. රෝගීන්ට ඔක්සිජන් ලබා දීමට නොහැකියාවක් මතුවෙලා නැහැ. ඒ සියල්ලට අවශ්‍ය කරන අමතර තොග සතුව තියෙනවා. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතින් 2877 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර විදේශගතව සිට පැමිණි 32 දෙනෙකුද ඒ අතරට අයත්. ගම්පහෙන් 654ක්, කොළඹින් 646ක්, කළුතරින් 281ක්, යාපනයෙන් 148ක්, මඩකලපුවෙන් 121ක්, මහනුවරින් 114ක් වශයෙන් ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. සෙසු දිස්ත්‍රික්ක 19න් හඳුනාගත් ආසාදිතයන් ගණන 881ක්. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,89,241ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාවකගේ සඳහන් කළා. ඉන් 1,53,371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති අතර සක්‍රිය ආසාදිතයන් ගණන 34,343ක්. සයිනෝෆාම් එන්නතියේ පළමු මාත්‍රාව තවත් පුද්ගලයන් 57,706 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර මේ දක්වා එම පළමු මාත්‍රාව ලැබූ සමස්ත ගණන 7,97,205ක්. ස්පුට්නික් V එන්නතියේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,368 දෙනෙකුට ඊයේ ලබා දීමත් සමග එහි පළමු මාත්‍රාව ලැබූ සමස්ත ගණන 44,189ක් දක්වා ඉහළ ගියා. කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,272 දෙනෙකුට ඊයේ ලබා දුන් බව වසංගත රෝග විද්‍යාවකගේ සඳහන් කළා. අප සයිනෝෆාම් ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. සමස්ත හැටියට මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීම සඳහා පළවෙනි මිලියනය චීනය අපට දෙනුම් දීලා තියෙන ඔය නිෂ්පාදන සමාගම ජූනි මාසේ 6 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඊළඟ මිලියනය ජූනි මාසේ 9 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා අපිට දැනුම් දීලා තියෙනවා. චීන රජයෙන් අපිට මාර්තු මාසේ මුල ලක්ෂ 5ක් ආධාර හැටියට ලැබුණා. මැයි මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දෙනකම් මේක පාවිච්චි කරන්න බැරි වුණා. ලංකාවට මේ එන්නත ගෙනල්ලා ගබඩාවේ තියෙන කාලය තුලදී මේක ගැන මැව්වේ මේ මිනිස්සුන්ට මේ පිළිබඳ මැව්වේ ඉතාම භයානක පින්තූරයක්. මේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට කලින් අනුමැතියක් දීලා මේ රටේ භාවිතා කරන්න මුල් තැනගත්ත විශේෂඥයෝ සියලු දෙනාම පස්සට අඩි දෙකක් ගත්තා. ඔබට කියන්න ඕනේ මේ විශේෂඥ කමිටුවම ස්පුට්නික් එන්නතටයි ඇස්ට්‍රාසෙනිකා එන්නතටයි අනුමැතිය දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්න කලින්. මේ ඇති කරපු පීඩනය නිසා මේ අය නිශ්ශබ්දව හිටියා. අපි අවුරුද්දට කලින් මිලියනයක් ලංකාවේ මිනිස්සු එන්නත් කරා නම් අද මේ තියෙන ව්‍යසනය අපේ ලංකාවේ තියෙන්නේ නැහැ. සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරීක්ෂාවට ලක් කිරීම සඳහා පොලිසිය අද නව ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව කොළඹට පැමිණෙන රථවාහන ස්ථාන 56කදී වෙන්කර පරීක්ෂාවට ලක් කරන අතර පරීක්ෂා කිරීම අවසානයේ හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීම සිදුවනවා. මේ අතර ගත වූ පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1038ක්. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනම ඇති සංචරණ සීමා ඉකුත් මැයි මාස 29 වෙනි සෙනසුරාදා දැඩි කරනු ලැබුවා. එසේ සංචරණ සීමා දැඩි කරනු ලැබුවද ගෙවී ගිය දින දෙක තුළ කොළඹට පැමිණෙන රථවාහනවල විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වුණා. පොලිසිය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අවසරය අවභාවිතා කරමින් බොහෝ පිරිසක් සංචරණ සීමා කඩ කරමින් කොළඹට ඇතුළු වීම මෙම මාර්ග තදබදයට හේතු වූ බවයි. ඒ අනුව කොළඹට පැමිණෙන රථවාහන විධිමත්ව පරීක්ෂා කිරීමට සහ ගණනය කිරීමට පොලිසිය අද නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. කොළඹට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් ස්ථාන 56කදී අද පෙරවරු 6:30 සිට රථවාහන වෙන්කර දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදුවන අතර පරීක්ෂාවට ලක් කෙරෙනු රථවාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් ඇලවීමද සිදුවනවා.
සංචාරණ සීමා බලපෑමේ කාලය තුල සංචාරණය වීමට අවසර තිබෙන අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ වෙනත් ආයතනවල ලබා දීලා තියෙන අවසරය ප්‍රයෝජනයට ගනිමින් නොයෙකුත් සාවාද්‍ය ලිවිලි ඒ වගේම අත්‍යවශ්‍ය නොවන හේතුන් ව්‍යාපාරයෙන් මෙය අවභාවිත කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩ පිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේ සෑහෙන වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුල්ලා තියෙනවා. සෑහෙන වාහන ප්‍රමාණයක් මාර්ග බාධක වලින් හරවලා ආපසු යවලා තියෙනවා. මෙම නව ක්‍රමවේදයට රථවාහන පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් කොළඹට ඇතුළු වන ස්ථානවල අද පෙරවරුවේ සිටම දක්නට ලැබුණේ දැඩි මාර්ග තදබදයක්. එව්වට පස්සේ ආපහු මෙතන නම් කියනවා ස්ටිකර් ඉවරයි. කිසි පිළිවෙලක් නැහැ වැඩවල. අපිට මේ බැංකු නිලධාරී මේක හරියට ස්ටිකර් එක ගහන්න නැති හින්දා අපිට මේ දෙවෙනි පාරේ එන්න උනා. දැන් බැංකුව අරින්න ඕනේ අපිට. මේවා කම්ප්ලීට් කරන් දාන්න හරියට ඕගනයිස් කරලා නැහැ මේක. නිකම් ඩොක් කරන්නේ නිකම් චෙක් කරන්නේ නැහැ නිකම් බොරුවට නේ. අය හමාරින් නා පොලිස්. නිකම් බොරු වැඩක් කරන්නේ මේ. හොස්පිටල් මේ හොඳයි වැඩ පිළිවෙල හොඳයි අතට නරක නෑ ඉතින් පහසුතාවයල් ඉතින් ඉඳ දරාගෙන අපි වැඩ ටික කරගන්න දැනගන්න ඕනේ මිනිස්සුන්ට විනයක් නෑ පාරේ යන්න ඉතින් ආයතන ප්‍රධානීත් හිතන්න ඕනේ මීඩියා මේ දේ ගැන අත්‍යවශ්‍යම දේවල් වලට වෙලාවට යන්න ඕනේ නැත්නම් පරක්කු වෙ ඉන්නවනේ මේ අතර ගත වූ පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1038ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 1038 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ආශ්‍රිතව විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. මේ මාර්ග බාධකවලදී වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එක් දිනකට පමණක් වළංගු වන ස්ටිකරයක් නිකුත් කරනු ලබනවා. මෙය ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. නමුත් අද දිනේ අලවන ලද ස්ටිකරයක් වළංගු වන්නේ අද දිනයට පමණයි. ඊයේ දිනේ පෙරේදා දිනේ එහෙම කොළඹට ඇතුළු වෙන වාහන සංඛ්‍යාව දිහා බැලුවට පස්සේ මේ පනවල තියෙන මට්ටමේ සංචරණ සීමාවක් අපිට අර අපේක්ෂිත මට්ටමේ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවද? ප්‍රශ්නයක් තියෙනවා. නමුත් හොඳට බැලුවොත් මේක ලැබිච්ච එක ලොකු දෙයක්. මාධ්‍ය සහ විරුද්ධ දේශපාලන පක්ෂ සහ ජනතාව මේකට සහයෝගය දක්වනවා මදි. ඒක ලොකු ප්‍රශ්නයක්. මිනිසුන්ට කියන්නේ නැහැ. ඔයගොල්ලෝ යන්න එපා. ඇතුළට වෙලා ඉන්න නැත්නම් අනිත් ඔක්කොම අල්ලම ඉදිරිපත් වෙලා කියන්න ඕනේ. රතු ඉර පයින් ඕන්න මෙන්න වගේ හිටියේ එහෙම කෙරුවේ නැත්නම් මෙලහට ලොකු ප්‍රශ්නයක සිටින්න තිබුණා. ඒක ලොකු දෙයක්. මේක සාර්ථකව කරන්න නම් මේ රෝගීන් හමායාම කර යුතුයි. ඒකින්ද මේ ටෙස්ටිං ප්‍රමාණය අඩු කරන්න හොඳ නෑ. විද්‍යාත්මක පදනම තමයි මේක තියෙන අවස්ථාවේදී ටෙස්ටිං ඒ විදිහටම යන්න ඕනේ. රෝගීන් වැඩි හරියක් තාම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. වහපු එකේ උඩරම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ටෙස්ටිං ප්‍රමාණය අඩු කරන්න හොඳ නෑ. ලොක්ඩවුන් එකක් තියෙනකොට කැලණි පාලිමෙන් පෙන්වන්නේ වාහන පොලිම. එතකොට ඒකේ ආම්බුලන්ස් ඇන්ටිජන් ටෙස්ට් කරනවා. එතකොට පොලිමෙන් භාගයක්ම ඉබේම නවතිනවා. මේ අතර සමුද්‍රලාභීන් අඩු ආදායම්ලාභීන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම අද ආරම්භ වුණා. මේ අතර COVID-19 වසංගතයේ තෙවන රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂ බැංකුව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ලබා දිය යුතු සහනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විශේෂ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ 2021 මැයි 15 වන දින සිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොලිය යන කොටස් දෙකම අය කර ගැනීම අගෝස්තු 31 දක්වා කල් දැමිය යුතු බවයි. එසේම අක්‍රීය ණය පහසුකම් සඳහා වන සියලුම අයකර ගැනීමද අගෝස්තු 31 දක්වා කල් දැමිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම 5 ලක්ෂයකට අඩු චෙක්පත්වල වළංගු කාලය ජූනි 30 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති අතර කෙටිකාලීන චක්‍රීය ණය පහසුකම් පියවීම සඳහා අගෝස්තු 31 දක්වා අවස්ථාව ලබා දිය යුතු වනවා. මෙම සහන යෝජනා ක්‍රමය සඳහා එල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් ජූනි 21 වන දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් ජූනි 21 වෙනිදායින් පසුවද පිළිගත හැකි හේතුවක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් බාර ගන්නා ලෙසද බලපත්‍රලාභී බැංකුව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ අනුමැතිය ලබා දුන්නා. එම සංවිධානයේ අනුමැතිය හිමි වූ දෙවන චීන කොවිඩ් මර්ධන එන්නත සිනොවැක් එන්නතයි.
ආරක්ෂාව සබලත්වය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව චීනයේ සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වුණා. සිනොවැක් එන්නත මගින් තදබල රෝග ලක්ෂණ සහ රෝහල්ගත කිරීම 100%කින් වළක්වාගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබුණා. වයස අවුරුදු 18ට වැඩි අය සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇති මෙම එන්නත දැනටමත් රටවල් කිහිපයක් භාවිත කරනවා. සිනොවැක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 2-4 අතර කාලයක් තුළ දෙවැනි මාත්‍රාව ලබාගත යුතුයි. කාලගුණය කොහොම වුණත් රයිනෝ නං වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රටට අවැසිම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙරට එන මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතේ 16 වෙනි දිනය අදයි. සංචරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවයට පත් ජනතාව සොයා මනුසත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතය අදත් දිවයින පුරා යමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළා. කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීමේ මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ අකුරණ ප්‍රාදේශීය රෝහල ආවරණය කරමින්. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය මගින් සිදු කරන ප්‍රජා සත්කාරක සේවයක් ලෙස කොවිඩ් රෝගීන් පමණක් සිටින රෝහලකට මෙවැනි පරිත්‍යාගයක් ලැබීම මයිතා අගය කොට සලකනවා. කොවිඩ් පළවෙනි රැල්ලෙදිත් මනුසත් දෙරණ මගින් අපිට මේ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දුන්නා. ඉදිරියටත් කරගෙන යාම පිළිබඳව හදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කරන මනුසත් දෙරණ ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම අදත් සිදු කෙරුණා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බින්දිමාවට පත් වෙනවා. සුබ දවසක්.